උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය කුමාරඇලපාත ප්‍රකාශය සුජීව හරිශ්චන්ද්‍ර. අද සිට රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා දිනපතා නිරෝධායන ඇඳිරි නීතිය. විවාහ මංගල උත්සව පැවැත්වීම හෙට සිට නැවත දැනුම් දෙන තුරු තහනම්. මෙරට කොවිඩ් ආසාදිත මරණ 6000 සීමාව පසු කරයි. මෙරටින් කොවිඩ් වෛරස් නව ප්‍රභේද ඇතිවීමේ අවධානමක්. අනාගත පරපුරේ රේඩියෝ පාසල විෂන් FM අද සිට ජාතික ගුවන් විදුලියෙන්. තලිබාන්වරුන් ඇෆ්ගනිස්තාන ජනපති මැදුරේ සිය දජයෝ සුබති. පන්දුවාර 2020 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ග්‍රේට් සහ බ්ලූම්ස් කණ්ඩායම් අතර තරගය අද පල්ලිකැලේදී. අද සිට දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා රටපුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. නිරෝධායන ඇඳිරි නීතිය බලපෑත්වෙන කාලය තුළ ගමන් බිමන් සඳහා අවසර ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. හෙට මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු විවාහ මංගල්‍ය සඳහා අවසර ලබා නොදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව නිවෙස්වල හෝ උත්සව ශාලාවල කිසිදු විවාහ මංගල උත්සවයක් පැවැත්විය නොහැකිය. ජනයායක රාශි වන කිසිදු අවස්ථාවකටද අවසර හිමි නොවේ. එමෙන්ම අවන්හල්වල වරකට රැස්විය හැක්කේ ඒවායේ ධාරිතාවෙන් 50%කට නොවැඩි පිරිසකට පමණි. ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන්ද හැකිතාක් දුරට වැළකී සිටිය යුතු බව COVID-19 පැතිරයාම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඊයේ දිනේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 3435 දෙනෙකු අලුතින් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ සමග මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,54,968ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 2387 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඊයේ පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සම්පූර්ණ සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3,09,732ක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් ආසාදිත මරණ 161ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළේය. පසුගිය 14 වෙනිදා සිදුව ඇති මෙම මරණ අතරින් 83 දෙනෙක් පිරිමි පුද්ගලයෝ සහ 78 දෙනෙක් කාන්තාවෝ වෙති. වයස අවුරුදු 30ට අඩු එක් මරණයක් වාර්තා වී තිබේ. අවුරුදු 30-59 අතර මරණ සංඛ්‍යාව 38කි. අවුරුදු 60ට වැඩි අය අතරින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 122ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි. මේ මරණත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6096කි. මේ අතර දිවයිනේ අවුරුදු 12ට වැඩි දරුවන්ට පියවරින් පියවර කොවිඩ් ප්‍රතිශක්තිකරණය එනත ලබා දීමේ වැඩසටහනක් රජය සැලසුම් කර තිබේ. විවිධ සංකූලතා ඇති දරුවන්ට මෙහිදී ප්‍රමුඛතාව ලැබේ. හම්බන්තොට රෝහලේ ස්ථාපිත කළ දකුණු පළාතේ COVID-19 ළමා ප්‍රතිකාර ඒකකයේ විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය. එප්සිලෝන් නැමැති කොවිඩ් වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. එප්සිලෝන් නැමැති මෙම වෛරසය හඳුනාගෙන ඇති තවත් එක් කොරෝනා වෛරස ප්‍රභේදයකි. එය දැනට ලොව භාවිතා කරන එන්නත්වලට සංවේදී නොවේ. කුමන වෛරස් ප්‍රභේදයකින් වුවද ආරක්ෂා වීමට සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදිය යුතු බව පවසන වෛද්‍ය ජීවන්දර මහතා. ඇත්තටම කොවිඩ් රෝගය නම් කිවර වෙන එකක් නෑ. මේක සදාටම තියෙයි කියලා තමයි අපි බලාපොරොත්තුව. හැබැයි මේක රෝගයෙන් නිසා දරුණු රෝග තත්ත්වයන් නැතිවීම සහ මියාම නවතින එක නම් විශේෂයෙන් මෙන්නත්කරණය සම්පූර්ණ වෙච්ච වුණාන් පස්සේ සතුටුදායක ලැබෙයි කියන බලාපොරොත්තුව ඒ සුබදාය බලාපොරොත්තු අපි හැමෝම අතරම තියෙනවා. කොහොම වුණත් ප්‍රභේදයේ මොක වුණත් වෙනස් වෙච්ච නැති දේ තමයි රෝගයේ බෝ වෙන ආකාරය. රෝගයේ බෝ වෙන්නේ ප්‍රධාන වශයෙන් බිඳිතිය හරහා. ඉතින් අපි ශ්වසන මාර්ගය හරහා තොල් වල වැටෙන බිඳිති ඒවා මත ආසාදිත බිඳිතිවත් වුණොත් ඒ හරහා වෙන්න
පුළුවන්. එහෙම නැත්නම් ආසාද බිඳිච්ච තැන් තියෙන තැන් අපි අතපත ගාලා ඒවා මුඛය නාහය මතට වුණොත් අනේ ප්‍රධාන ක්‍රම තුන හරහා තමයි මේ රෝගේ බෝ වෙන්නේ. ඉතින් මේක ගිය අවුරුද්දෙත් මේ විදිහටම වුණේ, මේ අවුරුද්දෙත් මේ විදිහට. ඉතින් මේකේ වෙනසක් වුණේ නැහැ. ඒක නිසා වැදගත් දේ තමයි වෛරස් එක කොච්චර ප්‍රබල වුණත් අපගේ මූලික සංකල්පවලට අනුගත වෙලා හිටියොත් අපිට තාමත් ඒ ආරක්ෂාව තියෙනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් දැයි දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් අනාගත පරපුරේ රේඩියෝ පාසල විෂන් FM ගුවන් විදුලි නාලිකාව අද සිට ආරම්භේ. ජනමාධ්‍ය මගින් දරුවන්ගේ ඉගෙනුම් අවශ්‍යතා සපුරාලීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ජනමාධ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ එක්ව එය ක්‍රියාත්මක කරයි. විෂන් FM නමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 102.1 සහ 102.3 යන FM තරංගමාලා ඔස්සේ මෙම නාලිකාව විසිරුවා හැරේ. සෑම දිනකම අලුයම 4 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැය 20ක් පුරා මෙම නාලිකාව ක්‍රියාත්මකයි. එම කාලයෙන් 65ක් විෂය මූලික ඉගැන්වීම් සඳහාද 35ක් විෂය මූලික නොවන ඉගැන්වීම් සඳහාද වෙන් කර ඇත. මේ අතර POTV නාලිකාව ඔස්සේ ක්‍රියාත්මක කරන අධ්‍යාපන නාලිකා 6ක් මේ සතිය තුළදී ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෙන්වා දෙයි. එම ආයතනය මගින් ආරම්භ කිරීමට නියමිත සම්පූර්ණ අධ්‍යාපන නාලිකා සංඛ්‍යාව 20කි. ටෙලිකොම් ආවරණය නොවැති ප්‍රදේශ සඳහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කර තිබේ. මේ පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ. දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා මෙරට විද්‍යුත් නාලිකා රැසක් ඉතා සාධනීය දායකත්වයක් ලබා දී ඇතැයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායක මහින්ද අපාවිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරු 11ට පැවැත්වේ. රටේ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරේ. මේ රැස්වීම කැඳවා ඇත්තේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුවයි. කොවිඩ් වසංගතයේ රට තුළ පැතිර යාම හේතුව සංචාරකයන්ට යලි රට විවෘත කිරීම බවට විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් නගන චෝදනා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රතික්ෂේප කරයි. සංචාරකයන් සඳහා රට විවෘත වීමෙන් පසු මේ දක්වා දිවයිනට පැමිණ ඇත්තේ සංචාරකයන් 21,915 දෙනෙකු පමණි. ඒ අතරින් 220 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදිත වූ බව හඳුනා ගැනුණි. ඔවුන් අතරින් 105 දෙනෙකු මේ වන විට සුව වී තම රටවල් බවා ගොස් ඇත. සෙසු පිරිස් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිති. කොවිඩ් ආසාදිත බවට වාර්තා වී ඇති 220 දෙනෙකුගෙන් කිසිවෙකු හෝ මෙරට සමාජය හා සම්බන්ධ නොවූ බව අමාත්‍යවරයා අවධාරණය කරයි. එම සංචාරක පැමිණීම් සියල්ල සංවිධානය කර තිබුණේ ජෛව විද්‍යාත්මක බුබුලක් වශයෙන් බව පෙන්වා දෙන අමාත්‍යවරයා එබැවින් ඔවුන් සමාජය හා සම්බන්ධ නොවූ බව වැඩිදුරටත් පවසයි. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මහවැලි කලාපවල ගොවි ජනතාව අතර උනන්දුවක් ඇති වී තිබේ. දැන් ඒ සඳහා ගොවි ජනතාව යොමු වෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසයි. කාබනික පොහොර සතියක් මහවැලි කලාප තුළ පසුගිය මාස අවසානයේදී ක්‍රියාත්මක කෙරින කෘෂි සහ මහවැලි නිලධාරීන් ගොවින් වෙත ගොස් කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව දැනුවත් කළ බව ගම්ලත් මහතා කියයි. කාබනික පොහොර කිලෝ 300ක් නිෂ්පාදනය කරන ගොවි මහත්කු සඳහා රුපියල් 12,500ක ආධාරයක් මෙන්ම නයිට්‍රජන් ෆොස්ෆේට් රජයෙන් ලබා දීමට පියවරගෙන ඇත. මේ අනුව ගොවි ජනතාව ක්‍රමක්‍රමයෙන් කාබනික පොහොර වගාවට යොමු වන ඇති බවට රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි. මේ වසර අවසන් වන විට කුළුබඩු අපනයනයෙන් රුපියල් මිලියන ලක්ෂයක ආදායමක් අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පවසයි. මේ වසරේ ගත වූ කාලය තුළ කුළුබඩු අපනයන සඳහා ආදායම රුපියල් මිලියන 53,000කි. ඊට අමතරව පාරිභෝගිකයාට සාධාරණ මිලකට කුළුබඩු ලබා දීමටත් කෘෂි නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබා දීමත් අරමුණු කර ගනිමින් කුළුබඩු අලෙවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට පැමිණේ. ඒ යටතේ කුළුබඩු මන්දිරය නමින් නව කුළුබඩු අලෙවි මධ්‍යස්ථානයක් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල නගරයේදී අද පෙරවරුවේ විවෘත කෙරේ. මෙය අනෙකුත් පළාත් සඳහාද විවෘත කිරීමට නියමිතයි. ප්‍රමුඛ පුවත්
ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ නිල වශයෙන් ලැබෙන විශේෂඥ වෛද්‍ය උපදෙස් හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය වැදී සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. වෛද්‍ය නිර්දේශ ලැබෙන්නේ නම් රට වසා දැමීමට රජය සූදානම්ය. ඒ සඳහා මෙතෙක් වෛද්‍යවරුන්ගේ නිර්දේශ ලැබී නැත. දේශපාලන බලවේගවල උපදෙස් මත ක්‍රියාත්මක කණ්ඩායම්වල නිර්දේශ ක්‍රියාවට නැංවීමට රජය සූදානම් නැති බව ජයසුමන මහතා අවධාරණය කරයි. මේ වන විට රටේ තත්ත්වය ඉතා අයහපත් බවත් ඉදිරි සති දෙකක කාලය තුළ ආසාදිතයන් වාර්තාවීම ඉහළ යා හැකි බවත් අනුරාධපුරයේ ඊයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය. ඇතැම් රටවල ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතියත් සමග නව ප්‍රභේද ඇති වී තිබේ. ඒ අනුව මෙරටින් අලුත් ප්‍රභේද බිහිවීමේ හැකියාව පවතී. ඒත් මේ දක්වා එවන්නක් වාර්තා වී නැති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ කරුණු සලකා බලා අත්‍යවශ්‍ය කරුණකදී හැරෙන්නට නිවෙස් වලින් බැහැරව නොයන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍යයේ හඬ අවධානය පිණිසයි. මධ්‍යම පරිසරාධිකාරයේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ප්‍රදේශවාසී ජනතාව පෙන්වා දෙති. දැනට මෙම කාර්යාලය පවත්වාගෙන ලබන්නේ තංගල්ල නගරයේ නිවසකය. එම නිසා තම අවශ්‍යතා සඳහා තංගල්ල නගරයේ එම කාර්යාලය සොයා ගමන් කිරීම දුෂ්කර කටයුත්තකි. එබැවින් දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන සංස්ථා සහ මණ්ඩලවල දිස්ත්‍රික් කාර්යාල පවත්වාගෙන යන හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ මෙම කාර්යාලය ස්ථාපිත කර දෙන්නයි ජනතාව අදාළ අංශවලින් ඉල්ලා සිටිති. බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. විදෙස් පුවත්. ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට ඇතුළු වූ තලිබාන් සංවිධානයේ සටන්කරු වූ එරට ජනාධිපති මන්දිරයේ සිය දජය සුවති. සිය ජයග්‍රහණය සමරමින් තලිබාන් නායකයන් ජනාධිපති මන්දිරයේ ශාලා තුළ හැසිරෙන ආකාරය එරට රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණි. තමන් අගනුවරට ඇතුළුවීමට ඇමරිකානු පාර්ශවයෙන් විරෝධයක් පැන නොනැගුණු බව එක් නායකයෙක් රූපවාහිනියට පැවසිය. මේ වන විට ඇෆ්ගනිස්තානයේ සම්පූර්ණ බලය තලිබාන්වරුන් යටතට පත්ව තිබේ. ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තයේ සහ තුර්කියන් රටවල ආරක්ෂකයන්ට යටතේ පවතින කාබුල් අගනුවර ගුවන්තොටුපළ පරිශ්‍රයට සිය තානාපති කාර්යාල රැගෙන යාමට ඇමරිකාව ප්‍රමුඛ ඇතැම් බටහිර රටවල් කටයුතු කර තිබුණි. තවත් විදේශීය රටවල් ගණනාවක් මේ වන විට කාබුල් නුවර සිය තානාපති කාර්යාල වසා දමා හෝ වසා දැමීමට තීරණය කර තිබේ. සිය බිරිඳ සමග ඇෆ්ගනිස්තානයෙන් පිට වූ එරට ජනාධිපති අශ්රෆ් ඝානි උස්බෙකිස්තානයට පැමිණ ඇති බවට අල් ජසීරා පුවත් සේවය පවසයි. ඊයේ ඇතැම් වාර්තා සඳහන් කළේ ඔහු තජිකිස්තානයට පැමිණි බවයි. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ මාධ්‍ය හමුදා අන්ද නිලධාරී මූලස්ථානයේ ජෙනරාල් කෙනත් බැග්සින් දෝහා කටාරෙහිදී ඊයේ තලිබාන් නියෝජිතයන් හමු විය. කාබුල් ගුවන්තොටුපළේ සිටින සිය නිලධාරීන් එරටින් පිට කිරීමේ ක්‍රියාදාමයට බාධාවක් නොකරන ලෙසට ඔහු දැනුම් දී ඇත. කාබුල් නුවර සිය තානාපති කාර්යාල පරිශ්‍රයෙන් පිටවන අවස්ථාවේ එහි තිබූ රහස්‍ය ලේඛේවිලි සමග ඇමරිකානු ජාතික කොඩි පවා ගිනි තබා විනාශ කිරීමට ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන්ට සිදු වී තිබේ. මේ අතර ජගත් මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් පණිවිඩයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මානව හිමිකම් සහ ජනතාවගේ නිදහසේ අයිතිය තහවුරු කරන ලෙසට තලිබාන් සංවිධානයෙන් සහ අනිකුත් කණ්ඩායම් වලින් ඉල්ලීමක් කර තිබේ. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් නුදුරු දින කිහිපය තුළ ඇෆ්ගනිස්තානයේ තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව ඇමතීමට සූදානමින් සිටින බව CNN ප්‍රවෘත්ති සේවය පවසයි. වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇෆ්ගනිස්තානයේ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය රටේ ඉතිහාසයේ එක් දැවැන්ත පරාජයක් වශයෙන් සනිටුහන් වනු ඇතැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. ඇමරිකානු රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයන් සඳහන් කරන්නේ ඇෆ්ගනිස්තානයේ සිදුවීම් මගින් වත්මන් ඇමරිකානු ජනාධිපතිවරයාගේ විදේශ පිළිවෙත සම්පූර්ණයෙන් බිඳ වැටි ඇති බව තහවුරු වන බවයි. මේ 1975 වසරේදී වියට්නාමයේ සිදුවීම් වලට සමාන බවද එදා දකුණු වියට්නාමයේ සිට
ඇමරිකානු වැසියන් හෙලිකොප්ටර් මගින් වියට්නාමෙන් පිට කෙරෙනු බවද ඔහු සිහිපත් කරති. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. මොහොතින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ඇරඹුණා. අගෝස්තු 31 දක්වා ඔබේ බිල්පත්‍ර වටිනා තෑගි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. වාරි සෞභාග්‍ය සංවර්ධන වැඩසටහන යටතේ ගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 138ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි දිස්ත්‍රික් සැලසුම් අංශය පවසයි. මේ වන විට ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව 71කි. කෘෂිකර්මාන්තය දියුණු කිරීමටත් වගා කටයුතු වලට අවශ්‍ය ක්‍රම සම්පාදනය විධිමත් කිරීමටත් මෙමගින් අරමුණු කෙරේ. මෙමගින් සිත සැලසෙන පවුල් සංඛ්‍යාව 12000කට අධිකය. රජය මේ දක්වා ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 40කට අධිකයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. මොහොතින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ඇරඹුණා. අගෝස්තු 31 දක්වා ඔබේ බිල්පත්‍ර වටිනා තෑගි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. ක්‍රීඩා පුවත් පන්දුවර 2020 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් හද පැවැත්වේ. දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයේ සපයන රෙඩ් සහ ආශාන් ප්‍රියංජන්ගේ නායකත්වයෙන් යුතු ග්‍රීන්ස් යන කණ්ඩායම අතර තරගය පසුරු 2:30ට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දසුම් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් සහ ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුතු බ්ලූම්ස් යන කණ්ඩායම අතර තරගය ආරම්භ වන්නේ රාත්‍රී 7ටයි. තරගාවලියේ රෙඩ්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය ලකුණු 35කින් ජය ගැනීමට ග්‍රේස් කණ්ඩායම සමත් විය. ග්‍රීන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති අනෙක් තරගයේ කඩලු 5කින් ජය ගැනීමට බ්ලූස් කණ්ඩායම සමත් විය. මේ අතර තරගාවලියේ ඉතිරි තරගවලට ක්‍රීඩා කිරීම සඳහා ධනංජය ද සිල්වා, චරිත් අකලංක සහ චාමික කරුණාරත්න යන ක්‍රීඩකයෝ මේ වන විට මහනුවරට පැමිණ සිටිති. ධනංජය ද සිල්වා බ්ලූම්ස් කණ්ඩායම වෙනුවෙනුත්, චරිත් අකලංක ග්‍රේස් කණ්ඩායම වෙනුවෙනුත් සහ චාමික කරුණාරත්න රෙඩ්ස් කණ්ඩායම වෙනුවෙනුත් ක්‍රීඩා කිරීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මෙරට ඉස්සන් අපනයනයේ හෙළයයි. වාර්ෂිකව සිදුවන ඉස්සන් අපනයනය මෙට්‍රික් ටොන් 3500ක් පමණ වේ. මේ වසරේ මේ දක්වා කාලය තුළ ඉස්සන් මෙට්‍රික් ටොන් 5000කට වැඩි ප්‍රමාණයක් අපනයනය කර ඇති බව ජලජීවී සහ වගා සංවර්ධන අධිකාරිය පවසයි. පුත්තලම දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 1737ක ඉස්සන් වගාව සිදු කරේ. එමගින් මෙවර අපේක්ෂිතාශ්‍රයන්න මෙට්‍රික් ටොන් 6000කි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න. NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ලෝක වෙළඳපොලේ කනිජ තෙල් මිල ගණන් පහළයයි. ඩෙල්ටා නව කොවිඩ් වෛරසය හේතුවෙන් කනිජ තෙල් ඉල්ලුම කෙරෙහි බලපෑම් එල්ල කරනු ලැබ ඇති බව ආයෝජකයෝ විශ්වාසය පළ කරති. එමෙන්ම කනිජ තෙල් ඉල්ලුම සම්බන්ධයෙන් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ අයහපත් පුරවකථනද වෙළඳපොල කෙරෙහි පීඩනයක් එක් කර තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය සිකුරාදා වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 70.91ක් වශයෙනි.
ලයිට් ස්වීට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද $68යි 7.75ක් දක්වා පාත වැටුණේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් අය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සබගම මධ්‍යම සහ වයිඹ පළාත්වලත් අනුරාධපුරය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුර නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කීපයක පසුරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගරුම් සහිත වැසි ඇතිවිය හැකියි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ක පමණ දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. අප ජීවත්වන වටපිටාව නිරන්තරයෙන් අප සමග ඍජු සබඳතා පවත්වනවා. සැපදුක දෙකේදීම ඥාතීන් අසල්වැසියන් නිවෙස්වලට එක්රොකීම ස්වාභාවිකයි. ඒත් මේ තීරණාත්මක මොහොතේ එවැනි සබඳතා සියල්ල අමතක කර දැමීමට සිදු වෙනවා. තමත් තමාගේ පවුලේ සමාජිකයනුත් හුදෙකලා වීම ඉතාමත් වැදගත් වෙනවා. මේ වසංගත තත්ත්වෙන් ගැලවීමට ඇති එකම මාර්ගය වන්නේ හුදෙකලාව මේ කාලවකවානුවේ ජීවත් වීමයි. දැන් සංචරණ සීමා පනවා තිබෙන්නේ යම් හේකින් කොවිඩ් ව්‍යාප්තිය දරුණු තත්ත්වයට පත් වුණොත් මේ යන සංඛ්‍යාව ඉතා ඉහළාගයක් ගන්න බැවින්. එහෙත් මේ සංචරණ සීමා පනවා තිබේදී උපන්දින සාදයකට නැත්නම් විවිධ හමුවීම් වලට පළාත් සීමා පා උල්ලංඝනය කරමින් සහභාගී වන්න ඕන නැතිවම නොවේ. එවැනි අවස්ථාවක පොලිස් නිලධාරීන්ට නොයෙකුත් බොරු තර්ක ඉදිරිපත් කරමින් Tamanගේ උවමනාව වෙනුවෙන් පළාත් සීමා කඩ කරන බව පෙනී ගොස් තිබෙනවා. මොහොතකට සිතන්න ඔබ සිදු කරන එක අනුවන ක්‍රියාවකින් තමාගේ පවුලත් සමාජයත් දැඩි අනතුරකට වැටීමට හේතු වන බව. පළමුව අවංකව අපි මේ ව්‍යසනයට මුහුණ දෙන්න සිත දැඩි කරගනිමු. සෞඛ්‍ය නීති රීති පිළිබඳව අවධානය යොමු කරමු. ඒ පිළිබඳව අනෙකාට ඔබට ඇඟිල්ල දිගු කළ නොහැකි වනසේ කටයුතු කරමු. එය මුළු මහත් සමාජයටත් රටටත් ඔබ විසින් සිදු කරන මහඟු මෙහෙවරක් වනු නොඅනුමානයි. එලෙසිරස්තල අද සිට රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා දිනපතා නිරෝධායන ඇඳිරි නීතිය. විවාහ මංගල උත්සව පැවැත්වීම හෙට සිට නැවත දැනුම් දෙන තුරු තහනම්. මෙරට කොවිඩ් ආසාදිත මරණ 6000 සීමාව පසු කරයි. අනාගත පරපුරේ රේඩියෝ පාසල විෂන් FM අද සිට ජාතික ගුවන්විදුලියෙන්. එසමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. අපේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.